පින්නතුනි මාතෘකා කරන්නට යෙදුනේ ආයතන 6 පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සූත්‍ර පාඨයක්. විශේෂයෙන් අපි මේ දේශනාවට චචක්ක සූත්‍රය පාදක කරගෙන පින්නතුලාට ඊටාම වටිනා ධර්මකාරණා රාශියක් කියා දීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පින්නතුනි බෞද්ධයන් හැටියට අපි හැම දිනාගේම අවධානය වැඩියෙන්ම යොමු වෙන්න ඕන තැනක් තමයි මේ ආයතන 6. මොකද මේ ආයතන හරහා තමයි පින්නතුනි සියලුම අකුසල් රැස් වෙන්නේ. කවුරුත් කැමති නෑ අකුසල් කරගන්න. නමුත් ආයතන හරහා තමයි අකුසල් රැස් වෙන්නේ. ඊළඟට මේ ආයතන සංවර කර ගැනීම තුළ තමයි ආයතන පිළිබඳව සිහියෙන් ඉඳීම නිසා තමයි කුසල් එකතු වෙන්නේ. ආයතන අසංවර වීම තුළ සසර දික් වෙනවා. ආයතන සංවර වීම තුළ සසර කෙටි කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඇත්තෙන්ම කිව්වොත් සියල්ලම සිදු වෙන්නේ ඇත්තටම මේ ආයතන හරහා. එහෙමනම් මේ ආයතන පිළිබඳව අපි දැනගන්නට ඕන. දැන් ලෞකික වශයෙන් කෙනෙක් සැප විඳිනවා දුක් විඳිනවා කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. මේ ආයතන හරහා සිදුවෙන ක්‍රියාදාමයක්. දැන් බලන්න කෙනෙක් සැප විඳිනවා කියලා කියන්නේ මොකක්ද? සම්මුති වශයෙන් සැපක් කියලා දෙයක් තියෙනවා. මොකද්ද සැප විඳිනවා කියලා කියන්නේ? සැප විඳිනවා කියලා කියන්නේ අපේ මේ ඇහැට අපි කැමතිම රූප ලැබෙනවා නම් ඔන්න සැප. කනට කැමතිම ශබ්ද අපි වර්ණනා කරනවා නම් අපි කැමති හඬවල් අහන්න ලැබෙනවා නම් ඔන්න සැප. නාසයට කැමතිම ආග්‍රහණ ලැබෙනවා නම් ඔන්න සැප. දිවට කැමති රස ලැබෙනවා නම් ඔන්න සැප. කයට කැමති පහස ලැබෙනවා නම් ඔන්න සැප. සිතට කැමති අරමුණු ලැබෙනවා නම් ඔන්න සැප. එතකොට බලන්න මේ සැප කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. මේ ආයතනයන්ට අපි කැමති බාහිර ආයතන වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ලැබෙනවා නම් ඔන්න සැපයි. එහෙම නැතුව මේ බාහිරව භෞතිකව තියෙන දේවල් නෙමෙයි සැපයි කියලා කියන්නේ. දුක කියලා කියන්නේ මොකක්ද? දුක කියලා කියන්නේ මේ ආයතනයන්ට තමන් අකමැතිම ටික ලැබෙනවා නම් දුකයි. දැන් බලන්න. අපේ ඇහැට අපි අකමැති රූප ලැබෙනවා නම් ඔන්න දුක. අපේ කනට අකමැති ශබ්ද අහන්න ලැබෙනවා නම් ඔන්න දුක. නාසයට අපි අකමැති ආග්‍රහණ විඳින්න ලැබෙනවා නම් ඔන්න දුක. ඊළඟට පින්නතුනි දිවට අකමැති රස විඳින්න ලැබෙනවා නම් ඔන්න දුක. කයට අකමැති පහස විඳින්න සිද්ධ වෙනවා නම් ඔන්න දුක. සිතටත් අකමැතිම අරමුණු වෙනවා නම් ඔන්න දුක. ඒතර දුකයි සැපයි කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි නේද? මේ ආයතනයන්ට අපි කැමති ටික ලැබෙනවා නම් සැපයි, අකමැති ටික ලැබෙනවා නම් දුකයි. එතකොට බලන්න මේ අනුව කල්පනා කරලා බලපුවාම ලෞකික ලෝකෝත්තර කියන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ පින්නතුනි මේ ආයතන හරහා. එහෙමනම් මේ ආයතනයන් පිළිබඳව අපි විශේෂ අවධානයක් තියන්නට ඕන. දැන් බලන්න මේ චචක්ක සූත්‍රය ගත්තාම ච කියලා කියන්නේ 6නේ. එතන 6 ගොඩවල් 6ක් මෙතන සඳහන් වෙනවා. ඒක අපි මුලින් දැනගෙන ඉමු. මොනවද මේ 6 ගොඩවල් 6? පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආධ්‍යාත්මික ආයතන 6. දැන් අපි කියපු ඇස, කන, නාසය, දිව,
ඊළඟට මේ කය සිත. අපි ළඟ තියෙන ආධ්‍යාත්මික ආයතන. අපි කියන්නේ චක්කුසෝත ගහන ජීවා කාය මන කියලා. මෙන්න මේ ආයතන. ආයතනය කියන්නේ යමක් නිස්පාදනය කරන තැන. ඒතර ආයතන 6යි. ආධ්‍යාත්මික ආයතන 6 අපි දැනගන්නට ඕන, අවබෝධ කරගන්නට ඕන. ඊළඟට බාහිර ආයතන 6ක් තියෙනවා. මොනවද? ඒ වාට ගෝචර වන අපි එකත් පින්නතුලට මතක් කළා. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. ඔන්න බාහිර ආයතන. ඊළඟට පින්නතුනි ස්පර්ශ 6ක් තියෙනවා. ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, ඊළඟට නාසයේ ස්පර්ශය, කයේ ස්පර්ශය, හිතේ ස්පර්ශය. ස්පර්ශ 6යි. ඊට කලින් තවත් අපි 6ක් දැනගන්න ඕනේ. විඥාන 6යි. අතරම තුන්වෙනුවට එන්න ඕනේ විඥාන 6. මුලින්ම ආධ්‍යාත්මික ආයතන 6, ඊළඟට බාහිර ආයතන 6, ඊළඟට එන්නට ඕන ස්පර්ශ 6 නෙවෙයි විඥාන 6. විඥාන 6 කියලා කියන්නේ දැන් අපි කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. දැන් බලන්න මේ විඥාන 6 පිළිබඳවත් අපි තේරුම් ගන්නට ඕන. දැන් ඇහැයි රූපයයි එකතු කරන පාලම කියලා හිතන්නකෝ. ඒ පාලම තමයි විඥානය. චක්කු විඥානය කියන්නේ ඒක. කනයි ශබ්දයයි එකතු කරන පාලම තමයි සෝත විඥානය. ඔය විදිහට පින්නතුනි ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. විඥාන 6යි. ඊළඟට ඔන්න ස්පර්ශ. ස්පර්ශ 6. ඊළඟට පින්නතුනි වේදනා 6ක් තියෙනවා. ඇසේ වේදන, ඇහැ නිසා හට ගන්න වේදනාව, චක්කු සම්පස්සජා වේදනා කියලා කියන්නේ. ඊළඟට කනේ වේදනාව, නාසයේ වේදනාව, දිවේ වේදනාව, කයේ වේදනාව, සිතේ වේදනාව. වේදනා 6ක් තියෙනවා. ඊළඟට පින්නතුනි වේදනාව නිසා ඇති වෙනවා තණ්හාව. ඒකට කියන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මෙතන දැන් 6 ගොඩවල් 6ක් කියවුණා. දැන් අපි මේ පිළිබඳව අවබෝධ කරගන්නට ඕන. මේ අවබෝධ කර ගැනීම ඊටාම වටිනවා. මොකද අපි අර මුලින් කියපු විදිහටම මේ ආයතන හරහා තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. දැන් අපි මුලින්ම බලමු මේ ඇහෙන් අපි රූපයක් දකින්නේ පින්නතුනි හේතුවක් නිසා. ඒකනේ මේ ධර්මයේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. මේ ධර්මයේ තුල පින්නතුනි කිසිවක් නැහැ ඉබේ සිද්ධ වෙන. හැම දෙයකටම හේතුවක් තියෙනවා. දැන් බලන්න අපි ඇහෙන් රූපයක් දකිනවා. ඒ රූපයක් දකින්නේ නිකන්ද? නෑ. හේතුවක් නිසා. අපි හිතමු දැන් අපි දැකපු රූපය ලස්සන රූපයක් කියලා. අපි කැමති රූපයක්. මේ කැමති රූපය අපි දැක්කේ මොකක් නිසාද? සංසාරයේ කරගත්ත කුසල කර්මයක විපාකයක් හැටියටයි මේක අපි දැක්කේ. එහෙම නැතුව පින්නතුනි ඉබේ දැක්ක නෙවෙයි. එතකොට බලන්න අපි ලස්සන රූපයක් මේ ඇහෙන් දැක්කේ මොකක් නිසාද? සංසාරේ කරගත්ත කුසල කර්මයක විපාකයක් හැටියට. දැන් කනෙන් අපි කැමති ශබ්දයක් අහන්නේ. කැමති සින්දුවක් වෙන්න පුළුවන්. ඒ වගේම අපට ආදරෙන් ආමන්ත්‍රණය කිරීමක් වෙන්න පුළුවන්. අපගේ ගුණ ගැනීමක් වෙන්න පුළුවන්. අපි කැමති හඬක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අපි කැමති හඬක් අපට අහන්න ලැබෙන්නේ නිකන් නෙවෙයි. හේතුවක් නිසා. සංසාරේ කරගත්ත කුසල කර්මයක විපාකයක් හැටියටයි අපිට ඒක අහන්න ලැබුණේ. ඊළඟට පින්නතුනේ අපි නාසයෙන් අපි කැමති සුවඳක් ආග්‍රහණය කරනවා.
ඒ ආග්‍රහණය කරේ හේතුවක් නිසා. සංසාරයේ කරගත්ත කුසල කර්මයක විපාකයක් හැටියට හොඳ සුවඳක් ලැබුණේ. නැත්තම් එහෙම සුවඳවල් ලැබෙන්නේ නැහැ. හේතුවක් නිසා ලැබුණේ. ඊළඟට හොඳ රස. දැන් බලන්න අපි ප්‍රධාන දෙයක් නෙතින් මේ කෑම රස රහට කෑම. ඉතින් එහෙමනම් රහ ලැබෙන්නේ පින්නතුනේ සංසාරයේ කරගත්ත කුසල කර්මයක විපාකයක් හැටියට. ප්‍රණීතව දන් දීලා තියෙනවා. ඒක විපාකයක් හැටියට අපිට දැන් දිවට රස හම්බ වෙනවා. ඊළඟට කයට අපි කැමති පහස ලැබෙන්නේ හේතුවක් නිසා. සංසාරයේ කරගත්ත කුසල කර්මයක විපාකයක් හැටියටයි අපට හොඳ පහස ලැබෙන්නේ. හිතට ඉතින් කැමති අරමුණු වෙන්නේ එහෙම තමයි. එහෙමනම් බලන්න අපේ මේ ආයතන 6ට අපි කැමතිම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු මේ හැම දෙයක්ම ලැබෙන්නේ එතකොට හේතුවක් නිසා. සංසාරේ කරගත්ත කුසල කර්මික විපාකයක් හැටියට. අපි එකක් ගමු. ඒක කාටවත් මේක හොඳට තේරෙනවා. එතකොට අපි දැන් ඇහැට ලස්සන රූපයක් දැක්කේ අපි දැන් මේ පුනා කියන්නේ පිනතුරට මේක හොඳට හිතට ගන්න සංසාරයේ කරගත්ත කුසල කර්මයක විපාකයක් හැටියට. දැන් මේ රූපේ දැක්කහම අපිට ඇති වෙන්නේ නැවත කුසලයක්ද නැත්නම් අකුසලයක්ද? අසුතවත් පුතඥයෙකුට ධර්මයේ තේරුම් ගත්තේ නැති අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනාට නැවත ඇති වෙන්නේ කුසලයක් නෙවෙයි අකුසලයක්. ඇයි ලස්සන රූපයක් දැක්කහම ඇති වෙන්නේ තින් බොහෝ සෙයින් ලෝභෙනි. ලෝභ නෙවෙයි ඇති වෙන්නේ ලෝභය. ඒ විදිහමයි කැමැති ශබ්දයක් අහනකොට ලෝභය ඇති වෙන්නේ. කැමැති සුවඳක් ආග්‍රහණය කරනකොට ලෝභය ඇති වෙන්නේ. කැමැති රසයක් රස තෘෂ්ණාව ඇති වෙන්නේ. කැමැති පහසක් ලැබනකොට තෘෂ්ණාව ඇති වෙන්නේ. එහෙමනම් පින්නතුනි බලන්න මේ සංසාරයේ ස්වභාවය. අපි කුසලයක් කරලා ලස්සන රූප ශබ්ද ගන්ධ රස අපි කැමති දේවල් ලබනවා. ඒවා මේ ජීවිතයේදී ලබනකොට එකතු වෙන්නේ ලෝභ කියන චෛතසිකය අකුසලයක්. ඊළඟට අපි සංසාරේ අකුසල් කරලා අකුසල විපාකයක් හැටියට තමයි අපි අකමැති රූප දකින්නේ. දැන් අපි කැමතිම රූප දකින්න විතරක් නෙවෙයි නේද? අකමැති රූපත් අපි දකිනවා. දැන් බලන්න අපේ ඇහැට අපි අකමැති රූප දකිනවා. ඒ නිකන් දකින්නෝනේ හේතුවක් නිසා. කනට අකමැති ශබ්ද අපට ආග්‍රහණය කරන්න වෙනවා. හේතුවක් නිසා. සංසාරයේ කරගත්ත අකුසල විපාකයක් නිසා. ඊළඟට පින්නතුනේ දිවට අකමැති ආග්‍රහණ, දිවට අකමැති රස, නාසයට අකමැති ආග්‍රහණ, කයට අකමැති පහස. මේ හැම දෙයක්ම විඳින්න සිද්ධ වෙන්නේ පින්නතුනේ මොකක් නිසාද? ඇත්තට මේ හැම දෙයක්ම අපට විඳින්න සිද්ධ වෙන්නේ සංසාරේ කරගත්ත අකුසල විපාකයක් නිසා. එතකොට බලන්න අපි දැන් ඇහැට අකමැති රූපයක් අපිට දකිනකොට අපිට ඇති වෙන්නේ ලෝභයක්ද දේශයක්ද? අපට ඇති වෙන්නේ දේශය. ඒ තරහක් ඇති වෙනවනේ අකමැති දේවල් දකිනකොට නේද? එතකොට බලන්න සංසාරේ අකුසල් කරලා අපි අකමැති දෙයක් දකිනකොට මේ ජීවිතේ නැවත ඇති වෙන්නේ අකුසලයක්. දේශය කියන්නේ අකුසලයක්. එතකොට බලන්න මේ අපට මේ සංසාර රෝගයේ තියෙන භයානකකම සංසාරේ කුසල් කරලා හොඳ රූප දැක්කත් අපට අකුසලයක් එකතු වෙනවා. සංසාරේ අකුසල් කරලා අකමැති රූපයක් දැක්කත් අපිට දේශය ඇති වෙලා ඒ තුලින් අකුසල් එකතු වෙනවා. හැබැයි පින්නතුනි අපි ධර්මයේ හොඳට දන්නවා නම් මේ ආයතනයන් පිළිබඳව බොහොම කල්පනාවෙන් අපි හිටියානම් සිහිය හොඳට දියුණු කරලා තියෙනවා නම්
අනිවාර්යෙන්ම අපට කුසල් රැස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අකමැති රූපයක් දැක්කත් කැමැති රූපයක් දැක්කත් අපට ඒකාන්තයෙන් කුසල් රැස් කරගන්න පුළුවන්. ඒ කොහොමද? අපි හිතමු දැන් කැමති රූපයක් අපි දැක්කහම පුහුදුන් කෙනෙක් හැටියට එකපාරම කැමැත්තක් ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒ මොහොතේ මෙයාට හිතන්න පුළුවන් නම් අනේ ඕක අනිත්‍යයිනේ. ඕක අනිත්‍ය වෙලා යන දෙයක් නේ. ඕක සදාකාලික දෙයක් නෙවෙයිනේ කියලා හිතා ගන්න පුළුවන් නම් ඒක කුසල්නේ. බලන්න අපිට මේ මානසිකාරය අපිට ඕන විදිහට සිහියෙන් හසුරව ගන්න පුළුවන් නම් එතන කුසල් එකතු වෙනවා. ඊළඟට බලන්න පින්නතුනේ අපි අකමැති දෙයක් දකිනවා. අකමැති දෙයක් දකිනකොට අපිට ද්වේෂයනේ ඇති වෙන්නේ සාමාන්‍යයෙන්. නමුත් අපිට මේ මොහොතේම හිතන්න පුළුවන් නම් අපි හිතමු දැන් අපවිත්‍ර දෙයක් දැක්කා. සතෙක් කුණු වෙලා ඉන්නව දැක්කා. නැත්නම් අසුචි ගොඩක් දැක්කා. අනේ ඉතින් මේ අසුචි ගොඩ ඉතින් මේ වනි මගේ ශරීරෙත් මේ වගේනේ හැදිලා තියෙන්නේ කියලා හිතන්න පුළුවන් නම් කුසල් වෙයිද? කුසල්. මොකද යථාර්ථය දැක්කා. එහෙමනම් පින්නතුනි මේ ධර්මයේ දන්න කෙනාට සිහිය තියෙන කෙනාට හොඳ මානසිකාරයක් තියෙන කෙනාට ඒ කාන්තේම හැම මොහොතකම කුසල් රැස් කරන්න අවස්ථාව තියෙනවා. එතකොට බලන්න මේ ආයතන පිළිබඳව සිහියෙන් ඉඳීම තුල මොන තරම් අපට කුසල් රැස් කරගන්න පුළුවන්ද? බොහෝ බෞද්ධයෝ මේ පිළිබඳව දන්නේ නැහැ. මොකද මේ හරහා තමයි සියලුම අකුසල් සිද්ධ වෙන්නේ. සියලුම කුසල් සිද්ධ වෙන්නේ මේ හරහා. එතකොට බලන්න පින්නතුනේ දැන් මේ අපි කිව්වා මේ සියලු අකුසල් ඇතුල් වෙන්නේ අකුසල චේතනා ඇතුල් වෙන්නේ මේ ආයතන හරහා. ඇහෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ආග්‍රහණය කරලා, දිවෙන් රස විඳලා, කයට පහස විඳලා, ඉතින් ඔහොම තමයි මේ අකුසල චේතනා ඇති වෙන්නේ. දැන් බලන්න අපිට පුළුවන් නම් මේ අකුසල චේතනා ඇති වෙනකොට ඒවා පාලනය කරගන්න. අර නාදිවාසේති කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඇතුළට ගන්නෙ නෑ. දැන් බලන්න ඇතුළට එන්න නොදී පාලනය කරගන්නවා. ඒකට ධර්මයේ කියන්නේ නාදිවාසේති. නාදිවාසේති කියලා කියන්නේ ඇතුළට එන්න දෙන්නේ නෑ. ඇතුළට එන්න දෙන්නේ නැති කොහෙන්ද මේ ආයතන හරහා ඇතුළට එන්න දෙන්නේ නෑ. හරියට අර දොරටු පාලකයෝ වගේ මුරකාරයෝ දාලා ඉන්නවා වගේ ඇහැට මුරකාරයෙක් දාලා කනට මුරකාරයෙක් දාලා ඉතින් ඒ වගේ පින්තුනේ ආරක්ෂාවක් දීලා තින්නේ. මොකද්ද මේ ආරක්ෂාව? සතිය. මේ සතිචෛසිකයේ මේවට දාලා තින්නේ. එතකොට අකුසල වලට ඇතුළට එන්න බෑ. නාදිවාසේති කියලා කියන්නේ ඒකයි. ඉතින් එහෙමනම් දැන් අපේ මේ ඇතහරහා යම් කිසි කෙලෙස් ධර්මයක් කනහරහා නාසය හරහා එනවනම් ඒක වළක්වන්න අපි සිහිය දාලා තියෙන්නේ සතිය. දැන් අපි අපේ ගයක් ඇතුළට සර්පෙක් එනවනම් අපි පින්නතුනේ සර්පෙක් සාමාන්‍යයෙන් රෑබෝ වෙනකොට අපේ අම්මලා තාත්තලා කෙවල් දොරවල් හොඳට ඒ පරිහරණය කරන අය ජනෙල් දොරවල් වහනවා. ඒ සිදුරු වගේ තියෙන තැන් වහලා දානවා. මොකද සත්තු සර්පයෝ ආවොත් රැයට ගේ ඇතුළට ඒක ලොකු අනතුරක්. අන්න ඒ වගේ මේ ආයතන හරහා මොනම ක්ලේශයකටවත් ඇතුළට ගන්න නැතුව ඉන්න එකට කියන නාදිවාසේති. හැබැයි ඒකට සිහිය තියෙන්න ඕන. ඊළඟට බලන්න මේ ආයතන හරහා කොහොම හරි පුංචි ප්‍රමාදයකින් කෙලෙස් ඇතුළට එන්න බැරිද? පුළුවන්. එහෙම කෙලෙස් ඇතුළට ආවොත් පජහති කියලා කියනවා. පජහති කියලා කියන්නේ පින්නතුනි වහාම අයින් කළා දානවා. කෙලෙස් ධර්ම ඇතුළට ආවොත් වහාම අයින් කළා දානවා. හරියට අර සර්පෙක් ගිය ඇතුළට ආවොත් අපි වහාම මේ සර්පය අයින් කරනව නේද?
අනේ අද මහන්සි ඔන්න ඔය සර්පයා හිටපුද කියලා අපි හිතනවද? කියනවද? නෑ. අපි දන්නවා සර්පයා ඇතුලේ හිටියොත් ලොකු අනතුරක්. කොච්චර මහන්සි වුණත් gedara බඩු ඔක්කොම එළියට දාලා හරි සර්පයා අයින් කරනවා. අන්න ඒ වගේ කෙලෙස් අයින් කරන්න ඕන. පජහති. ඊළඟට පින්නතට විනෝදේති. විනෝදේති කියලා කියන්නේ සිහියෙන් ඉන්න කෙනාට ඒ කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර ඒ කෙලෙස් අයින් කරන්න පුළුවන්. විනෝදේති. ඊළඟට පින්නතුනි භ්‍යන්ති කරෝති මේ කෙලෙස් එන පාරට. ඉතින් මේකට සිහියමයි තියෙන්න ඕන. මේ කෙලෙස් එන පාරට පින්නතුනි බැහැර කරන්න දක්ෂ වෙන්නට ඕන. මේ කෙලෙස් එන පාරට බැහැර කරන්න පුළුවන් සිහිය තිබුණොත්. මම මේ ටික විශේෂයෙන් මතක් කරේ බලන්න මේ ආයතන 6 සංවර කරගන්න පුළුවන් නම් කෙලෙස් ප්‍රහාණය කරනවා කියන එක බොහොම ලෙහෙසි දෙයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ නිරතුරුවම ධම්මපදයෙහිම සඳහන් වන්නේ චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගහනේන සංවරෝ සාදු ආදි වශයෙන් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මෙන්න මේ සංවර භාවය ඇති කර ගැනීම ඊටාම වැදගත් කියලා බුදුරජාණන් වහන්සේ වදාළ එකයි. දැන් බලන්න සීලයේ දේශනා කරන තැන උන්වහන්සේ වෙනම ඉන්ද්‍රිය සංවර සීලයක් දේශනා කළේයි. පින්නතුනි ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ හැටියට සමාදන් වෙච්ච ශික්ෂාපද ටික ආරක්ෂා කරන එක වටිනවා. ඒක අපි අව탁සේරු කරන්නේ කෙනෙක් ප්‍රාණඝාත කරන්නේ නැත්නම් අදත්තා දානේ නැත්නම් කාමයේ වර්ධව හැසිරීමක් නැත්නම් බොරු කියන්නේ නැත්නම් සුරාව පාවිච්චි කරන්නේ නැත්නම් ඒක ලොකු දෙයක්. හැබැයි ඒක පරිපූර්ණ වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ එම සීලය. එම සීලය සම්පූර්ණ වෙන්නට අනිවාර්යෙන් ඉන්ද්‍රිය සංවර සීලය අවශ්‍යයි. දැන් බලන්න මේ ශික්ෂාපද පහ හොඳට ආරක්ෂා කරගෙන ඉන්න කෙනෙක් අපි නිකමට හිතමු. ඇහෙන් රූප නිතර නිතර බලබලා කෙලෙස් වගුරුවනවා නම් කනෙන් ශබ්ද අසාසා කෙලෙස් වගුරුවනවා නම් නාසයෙන් ආග්‍රහණය කර කර කෙලෙස් වගුරුවනවා නම් දිවෙන් රස විඳ විඳ කෙලෙස් වගුරුවනවා නම් කයට පහස ලැබමින් කෙලෙස් වගුරුවනවා නම් සිතට අරමුණු ගන්න ගමන් කෙලෙස් වගුරුවනවා නම් ඒ හිත ඇතුළ පින්නතුනි කුණු වෙලානේ කෙලෙස් වලින්. එහෙනම් එතන පරිපූර්ණ සීලයක් නැහැ. පරිපූර්ණ සීලයක් ඇති කරගන්න නම් අනිවාර්යෙන් මේ ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි. ඉතින් මේ ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට පින්නතුනි මේවට ඒ පියවරෙන් පියවර ගුණ වැඩෙන්න ඕන. දැන් ඉන්ද්‍රිය සංවරයක් කෙනෙකුට ඇති කරගන්න බෑනේ සිහිනුවන දෙක නැත්තම්. දැන් සිහිනුවන දෙක ඇති කරගන්න නම් යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්න නම් පින්නතුනි අනිවාර්යයෙන්ම එයාට සද්ධාාවක් තියෙන්න ඕන. සද්ධාව ඇති කරගන්න නම් හොඳට බණහන්න ඕන. ඒ වගේම බණහන්න අවස්ථාව උදාපත් කරගන්න කල්යාණ මිත්‍රෝ ඉන්න ඕන. කල්යාණ මිත්‍රයෝ නැත්තම් මේක කරන්න බෑ. එතකොට බලන්න කල්යාණ මිත්‍රයා නිසා ධර්මයේ ලැබුණා, ධර්මයේ නිසා සද්ධාව වැඩුණා. සද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය වැඩුණා. යෝනිසෝ මනසිකාරය නිසා සිහිනුවන දෙක වැඩුණා. සිහිනුවන දෙක නිසා ඔන්න ඉන්ද්‍රිය සංවර වුණා. ඒතර ඉන්ද්‍රිය සංවර වෙනකොට පරම සීලවන්තයෙක්. ඔය බාගට සිල් ලැකීමක් නෙවෙයි. ඉන්ද්‍රිය සංවරයි නම් නියම සීලවන්තයෙක් බවට. ඒ කියන්නේ කයෙන් වචනෙන් සිතින්වත් වරදක් සිද්ධ වෙන්නේ නැති බොහොම වටිනා සීලවන්ත පුජ්‍යලයක් බවට පත් වෙන්නට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් මේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම කොච්චර වටිනවද කියලා පින්නතුලා කල්පනා කරලා බලන්න. ඊළඟට පින්නතුනි දැන් මේ ආයතන 6. දැන් අපි මේ 6 ගොඩවල් 6ක් පිළිබඳව කරුණු පැහැදිලි කළානේ. ඉතින් මෙන්න මේ කියන දේවල් අපේ ජීවිතයට අපි ගලපගන්නේ කොහොමද කියලා තේරුම් ගන්නට ඕන. නැත්තම් මේ ධර්මකාරණා අහලා ඉතින් ඔහේ ඉඳලා වැඩක් නැහැ. මේක යෝනිසෝ මනසිකාරයෙන්
දෛනික ජීවිතයේදී අපේ ජීවිතයට මේවා ගලපන්න අපි පුරුදු වෙන්න ඕන. දැන් බලන්න මිනිස්යන් හැටියට අපිට විවිධාකාර ප්‍රශ්නවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. දැන් සමහර වෙලාවට ඉතින් නොඑක් ප්‍රශ්න අපට එනවනේ. දැන් අපි හිතමු අපට මේ ප්‍රශ්න එන්නේත් මේ ආයතන හරහාමයි. දැන් කවුරු හරි එක්ක අපට කියන්න ඕනේ, අපට ඇහෙන්න ඕනේ, අපි දකින්න ඕනේ. නැත්තම් ආග්‍රහණය කරන්න ඕනේ, රස විඳින්න ඕනේ, පහත විඳින්න ඕනේ, නැත්තම් හිතට දැනෙන්න ඕනේ. එහෙමනේ ප්‍රශ්න එන්නේ නේද? අපි හිතමු දැන් ඔන්න අපිට මොකක් හරි ගැටලුවක් විශේෂයෙන්ම ප්‍රශ්නයක් ඇති වුණා කන හරහා. කන හරහා කියලා කියන්නේ අපි ගෙදර ඉන්නකොට අපට දුරකථන ඇමතුමක් එනවා. ඒ ඇමතුමෙන් අපේ හිතවත් කෙනෙක් එහා පැත්තේ ඉඳලා කියන්නේ ඔන්න ඔයාට මෙහෙම කිව්වා මේ වගේ චෝදනාවක් ඔයාට තියෙනවා කියලා මොනවා හරි ප්‍රශ්නයක් අපේ ඔළුවට දානවා. දැන් ඔන්න හිත විප්සිතයි. කෑම ටිකක් කාගන්න බෑ. අපිට නාන්න බෑ. ගෙදර වැඩක් කරන්න බෑ. මොනම දෙයක්වත් එක අරමුණකින් කරන්න බෑ. අර ප්‍රශ්නෙමයි මතක් වෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට පින්නතුනේ මහා අසහනයක් නේ. නමුත් බලන්න මේ ගැඹුරු ධර්මයේ අපි ඉගෙනගෙන තිබුණාම විශේෂයෙන් මේ ආයතනයන්ගේ ස්වභාවය අපි තේරුම් අරගෙන තිබුණාම අපට ඒකෙන් ගැලවෙන්න පුළුවන්. ඒ කොහොමද? දැන් අපි කල්පනා කරනවා හොඳයි. දැන් මට මේ ප්‍රශ්නේ හැබැයි මේකට සිහිය තියෙන්න ඕන. මේ ප්‍රශ්නේ ආවේ කොහෙන්ද? කනෙන්. මේ ප්‍රශ්නේ ආවේ කනෙන්. ඒ කනට මේ ශබ්දය ආවේ. දැන් තමන් කල්පනා කරනවා අනේ මේ කන නිට්ටයයිද අනිත්‍යයිද? එතකොට තේරෙනවා අනේ මේ කන අනිත්‍යයි. මොකද කන කියන එක පින්නතුනි සදාකාලික දෙයක් නෙවෙයි. කන වහවහ වෙනස් වෙලා යන දෙයක්. අනිත්‍ය දෙයක්. ඊළඟට කනට ආපු ශබ්දය ගැන බලනවා. බලන්න එකින් එකට ජීවිතේට ගලප ගන්න හැටි. ශබ්දයත් ඉතින් අනිත්‍යයිනේ. ශබ්දේ නිට්ටය දෙයක්ද? නෑ ඒකත් අනිත්‍යයි. ඒ දෙන්නා එකතු කරපු විඥානය බලන්න පින්නතුනි කොච්චර විඥානය අනිත්‍යයිද? වහ වෙනස් වෙන විඥානය. ඒකත් අනිත්‍යයි. ඒ තුන් දෙනාගේ එකතුවට අපි කියන්නේ ස්පර්ශය. මේ ස්පර්ශයත් අනිත්‍යයි. ඒ ස්පර්ශය නිසා ඇති වෙනවා මොකද්ද? ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාව දැන් අපිට දුක් වේදනාව ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නේ නිසා. ඒ දුක් වේදනාවත් වහා පෙරලිලා යනවනේ. හැමදාම තියෙන වේදනාවක් නෙවෙයි. ඒකත් අනිත්‍යයි. ඒ වේදනාව නිසා දැන් මේ ඇති වෙලා තියෙන ਸੰతాපයේ ගැටීම ඒකත් අනිත්‍යයි. එතකොට බලන්න පින්නතුනි මේ විදිහට හිතන්න පුළුවන් නම් ප්‍රශ්න කියන ඒවා ප්‍රශ්න වෙයිද? නෑ ඒ සියල්ලම අපට ධර්මානුකූලව විසඳ ගන්න පුළුවන්. ඒ නිසා මේ චිත්තක්ක සූත්‍රයේදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙන්නේ මේක අනිත්‍ය වශයෙන්ම දකින්න මේ ආයතනය. බාහිර ආයතනත් එහෙමයි. දැන් අපි මේක භාවනාවක් හැටියට කරනවා නම් මානසිකාරයක් හැටියට කරන අපිට කරන්න පුළුවන් ඇහැ නිට්ටියද අනිත්‍යද තමන්ම කල්පනා කරනවා. පින්නතුනි මම මේ කියන්නේ බුද්ධ දේශනාවට අනුව. දැන් බලන්න එදා නන්දකෝවාද සූත්‍රයේදී නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට දේශනා කරේ මේ දේශනාව. භික්ෂුණීන් වහන්සේලාට බණ කියන්න නන්දක ස්වාමීන් වහන්සේ ගියා. නන්දක ස්වාමීන් වහන්සේ ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේලාට මතක් කරනවා නැගෙනවිරුනි අද මම බණ කියන්නේ වෙනත් ක්‍රමයකට. මං අහන ප්‍රශ්න වලට තේරෙනවා නම් තේරෙනවා කියන්නේ නැත්තම් නෑ කියන්නේ. එහෙම කියලා නන්දක ස්වාමීන් වහන්සේ මේ භික්ෂුණීන්ට දේශනා කරනවා නැගෙනියනි මේ ඇස නිට්ටයයිද අනිත්‍යයිද? භික්ෂුණීන් වහන්සේලා ටිකක් හොඳට විමසිල්ලෙන් විමසලා කියනවා ස්වාමීනි ඇස අනිත්‍යයි. ඊළඟට නන්දක ස්වාමීන් වහන්සේ අහනවා ඇහැට පේන රූප නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඊළඟට මේ ඇහැ රූපයයි එකතු කරන විඥානය චක්ක විඥානය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. මේ තුන් දෙනාගේ එකතුව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. ස්පර්ශය අනිත්‍යයි.
ඊළඟට මේ ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව නිට්ටයද අනිත්‍යද? අනේ ස්වාමීනි අනිත්‍යයි. මේ වේදනාව නිසා ඇතිවෙන කෙලෙස් තණ්හාව අනිත්‍යයි. මේ විදිහට පින්නතුනි ආයතන 6 පිළිබඳවම නන්දක ස්වාමීන් වහන්සේ අහනවා. ඊළඟට නන්දක ස්වාමීන් වහන්සේ අහනවා යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? පින්නතුනි අනිත්‍ය දෙයට බැඳුනොත් ඒක දුකයි නේද? අනිත්‍ය දේ කියලා කියන්නේ ඒක වෙනස් වෙනවා කියන එකනේ. නිට්ටය නෑ. නිට්ටය නැති දෙයකට බැඳුනොත් ඒක ඒකාන්තයෙන් දුකයි. එතකොට මේ භික්ෂුණීන් වහන්සේලා කියනවා ස්වාමීනි දුකයි. යමක් අනිත්‍ය නම් ඒක ඒකාන්තයෙන් දුකයි. එතකොට දැන් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස වගේම ඒවාට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු මේ සියල්ලම ඊළඟට අනිත්‍ය සියලු ස්පර්ශ විඥාන වේදනා මේ සියල්ලම අනිත්‍යයි. එහෙමනම් ඒ අනිත්‍ය දෙයකට බැඳුනොත් ඒක දුකයි. ඊළඟට නන්දක ස්වාමීන් වහන්සේ අහනවා යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මගේ ආත්මය කියලා අල්ලගන්න එක හරිද වැරදිද? අනේ ස්වාමීනි ඒක වැරදි. ඒක මගේ කියලා අල්ලගන්න විදිහක් නැහැ. මල්ලගන්න එක වැරදි. ඒක ආත්ම සංඥාවෙන් ගන්න එක වැරදි. ඉතින් දැන් මේ භික්ෂුණීන් වහන්සේලාට මේ දේශනාව හොඳට වැටහුණා. භික්ෂුණීන් වහන්සේලා හරි සතුටු වුණා. අනේ ස්වාමීනි අද අපට මේ ආයතන 6 පිළිබඳව ලොකු වැටහීමක් ඇති වුණා. ඉතින් මේ බණ කියලා නන්දක ස්වාමීන් වහන්සේ වැඩිහාම බුදුරජාණන් වහන්සේ වදාරන නන්දක අද දේශනාව බොහෝම හොඳයි. හැබැයි අද දේශනාව පෝයදාට ඉස්සෙල්ලා දවසේ පායපු හඳ වගේ. කියන්නේ පෝය දවසේ පායන හඳ බොහොම නිර්මල හඳක්නේ. නිකැලල් හඳක්. හැබැයි පෝයදාට ඉස්සෙල්ලා දවසේ පායන හඳ ඒ තරම් ආලෝකමත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාारන ධර්ම දේශනාව බොහොම හොඳයි. ඒ නිසා ඔය දේශනාව හෙට දවසෙත් ගිහිල්ලා භික්ෂුණීන්ට කරන්න. නන්දක ස්වාමීන් වහන්සේ නැවත භික්ෂුණීවරට ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ දේශනාවම අකුරක් නැර දේශනා කරනවා. දැන් අද අපි මේ දේශනාව අදත් අහලා තව පැයකින් දෙකකින් ඇහුවොත් අපිට ඒක වැඩි. අපි ඕක අහලා තියෙනවනේ කියලා හිතෙනවා. නමුත් පින්නතුනි බලන්න නන්දක ස්වාමීන් වහන්සේ මේ ඥානවන්ත භික්ෂුණීන් වහන්සේලාට නැවත ගිහිල්ලා නැගෙනවරුනි ඇස නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අර විදිහටම උත්තර දෙනවා. කන නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද? ස්වාමීනි දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද? මේ දීර්ඝ දේශනාව මේ විදිහට කරනවා. එතකොට මේ භික්ෂුණීන් වහන්සේලා කියනවා යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ කියලා ග්‍රහණය කරගන්න බෑ. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කරලා ඉවර වෙනකොට ඒ සියලුම භික්ෂුණීන් වහන්සේලා සෞඛ්‍යලසුන්නසා මහා රහත් භාවයට පත් වුණා. ඉතින් දේශනාව හමාර වෙලා විහාරයට වැඩිහාම බුදුරජාණන් වහන්සේ වදාරන නන්දක අද දේශනාව පෝය දවසේ පායපු හඳ වගේම බොහොම ආලෝකමත්. බලන්න. ඉතින් පින්නතුනි මේ බුද්ධ ශාසනය තුල අපි තේරුම් ගන්න ඕන යථාර්ථය මේ ටික. ඉතින් මේ ටික නිතරම අපට සද්ධායනා ස්වરૂපයෙන් හරි මේ ආයතන 6 බාහිර ආයතන 6 විඥාන 6 ස්පර්ශ 6 ඊළඟට පින්නතුනි ඒ වේදනා 6 ඊළඟට තණ්හා 6 පිළිබඳව මේ විදිහටම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ත්‍රිලක්ෂණයට දාලා බලන්න අපි ඉගෙනගෙන තියෙනවා නම් එයින් ලැබෙන ප්‍රතිඵල මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ නිසා පින්වත් හැමදෙනාම මේ ආයතන 6 පිළිබඳව හොඳ අවධියකින් ඉන්නට ඕන. ඒ සඳහා පින්වතුනි හොඳ සිහියක් තියෙන්නට ඕන. සිහිය නැත්තම් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි සිහිය හදාගන්න සීලවන්තකමේ ඉඳලා ඒ මූලික අංග සම්පූර්ණ වෙන්නට ඕන.
සමහර අය නම් කියනවා සිහිලේ ගැන එච්චර හිතන්න එපා කියලා. නමුත් පින්නතුනි සීලවන්තකම නැතුව අපිට සමාධියක් හදාගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙමනම් මේ සිහිය, ඒ සමාධිය මේවා තුලින් තමයි අපිට යථාර්ථය කරා යන්නට හැකියාව තියෙන්නේ. ඒ නිසා පින්වත් හැම දිනාම මගේ මේ දේශනාවේ මූලික අරමුණ තමයි මේ ආයතන 6 පිළිබඳව හැම දිනාම සිහියෙන් ඉන්නවා නම් එයින් ලැබෙන ප්‍රතිඵල කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ එහෙමනම් පින්වත් හැම දිනාටම බොහෝම සිහියෙන් කටයුතු කරන්නට, ඒ වගේ මේ ආයතන 6 පිළිබඳව වෙනදාට වඩා විශේෂ අවධියකින් ඉන්නට මේ දේශනාව උපකාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.